සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, ඔක්තෝබර් මාසයේ 13 වන දින 83 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් ඒ විමලාවති මෑණියන්ට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පත්තිය මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පින හේතු වේවා කියන අදහසින් අද ධර්ම දානය සිද්ධ කරන්නේ නොම්බර 375 11F රත්නාරාම පාර හෝකන්දර උතුර හෝකන්දර යන ලිපිනේ පදිංචි පින්වත් ඒ විමලාවති පෙරේරා මෑණියන් විසින්. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේදී අපි ඉගෙන ගන්නේ බොහෝම වටින ජාතක පුවතක්, තුණ්ඩිල ජාතකය. මේ ජාතක කතාවේ නම තුණ්ඩිල. තුණ්ඩිල කියලා කියන්නේ මහා බෝධිසත්වයන්ගේ එක ජීවිතයක්. බෝධිසත්වයෝ තුණ්ඩිල කියන නම ලබලා තිබුණේ ඌරෙක් වෙලා ඉපද සිටියේදී. ඌරු යෝනියේ තුණ්ඩිල නම් වූ ඌරෙක් වී අපේ බෝධිසත්වයෝ උපන්නා. ඒ කාලේ තිරිසනෙක් වෙලත් බෝධිසත්වයෝ බොහෝ දෙනාගේ යහපත පිණිස හේතු වුණා. බොහෝ දෙනාට දියුණුව පිණිස හේතු වුණා. බෝසතාණන් වහන්සේලාගේ ජීවිත හරි අසිරිමත්. ඒ අසිරිමත් පුවත භාග්‍යවත් බුදුරජාන් වහන්සේ විසින් දේශනා කළේ එක සිදුවීමක් මුල් කරගෙන. ඒ කාලේ පින්වතුනේ සෙවන්නුවර ජේතවනාරාමේ මහා කාරුණිකයන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරනකොට තරුණෙක් නිතර බණ අහන්නට ආවා. ධර්මය අහද්දී මේ තරුණයාට හිත පැහැදුනා පැවිද්දට. ගෙදරින් අවසර අරගෙන බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා ධර්ම ඉගෙනගෙන මේ ස්වාමීන් වහන්සේ වනසෙනසුනට ගියා භාවනා කරන්න. දැන් හුදෙකලාවේ කුටි තියනවා තනි තනියෙන් භාවනා කරන්න. මේ ස්වාමීන් වහන්සේට හරි අසාමාන්‍ය විදිහට බය තිබුණා. හරිම බයයි. පොඩ්ඩක් සතෙක් කෑ ගැහුවත් කවුරු හරි මරන්න ආවා වගේ විලාප තියෙනවා. මේ අත්තක දිරපු අතු කෑල්ලක් කඩාගෙන වැටෙද්දි ඒකින් පොඩි සද්දයක් ඇහුණත් මේ ස්වාමීන් වහන්සේ මර ලතෝනි දෙනවා. ඉතින් මේක ඒ සෙනසුනේ හිටපු අනිත් භික්ෂුන් වහන්සේලාට හරි කරදරයක් වුණා. මොකද කුටියේ ඉන්න භික්ෂුව එකපාර විලාප තියලා කෑ ගහනවා. එතකොට ස්වාමීන් වහන්සේලා අර භාවනාව කොහොම නවත්තලා එන්න ඕන. දැන් මේක කරදරේ වුණා. අවසානයේ මේ පණිවිඩේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟටම යන මට්ටමට මේ ප්‍රශ්නේ දුරදිග ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟට මේ භික්ෂුවව එකතු කරගෙන යනවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවකින් ඇහුවා, හැබෑද භික්ෂුව ඔබට මේ ඊටාම සුළු දෙයකට මරණ බය වගේ හට ගන්නවා කියන්නේ? එතකොට මේ භික්ෂුව කිව්වා, අනේ එහෙමයි ස්වාමීනි, මට පොඩි දේ ඇති. මට හිතෙන්නේ කවුරු හරි මාව මරන්න ලැහැත්ති කියලා.
පුංචි දෙයක් සිද්ධ වෙච්ච ගමන් මගේ හිතට කවුරු හරි මරන්න එනවා. මාව මරන්නයි ලැහැත්ති කියලා තැති ගැනීමක් එනවා. එහෙම කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අනෙක් භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා මහණෙනි මේ භික්ෂුව ඔය මරණ බයෙන් පීඩිත වෙලා දුකටපත් උනේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. මහණෙනි ඉස්සරත් මෙහෙමයි. ඉස්සර තිරිසන් යෝනියේ ඉපදලා සිටියේදී තදේට මරණ බය තිබුණා කිව්වා මහුට. එතකොට භික්ෂුන් වහන්සේලාට ඒ ගැන විමසන්ට කැමැත්තක් ඇති වුණා. දැන් බලන්න පින්වතුනි මිනිස්යන්ගේ ස්වභාව විවිධනේ. ඇතැමු ඉන්නවා චුට්ටක්වත් බය නැති. ඇතැමුන්ට පොඩි දෙයකටත් බයයි. සමහරු උස තැනකට නගින්න පුළුවන් නැගලා පාඩුවේ ඉන්න පුළුවන්. සමහර කෙනෙකුට උස තැනකට නැග්ග ගමන් බයයි. සමහර කෙනෙකුට ලේ දකින්න බෑ. ලේ දැක්ක ගමන් කලන්ත දාලා වැටෙනවා. ඔහොම එක එක ස්වභාවයන් නැද්ද? සමහරවිට සංසාරයේ ස්වභාවයන්. අපි දන්නේ නැහැ. හැබැයි මහා කරුණික බුදුරජාණන් වහන්සේ එදා වැඩ හිටපු නිසා මේ භික්ෂුවට අතීතේ ඉඳලා මේක තිබ්බා කියන කාරණේ භික්ෂුන්ට දැනගන්න ලැබුණා. එතකොට එතන හිටපු භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටියා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට මේ අතීත පුවත අසිරිමත් සම්බුදු නුවණින් දැනගෙන අපට දේශනා කරන සේක්වා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ගොඩාක් ඉස්සර කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියන මහා රජුරෝ රජකම් කරන කාලේ. ওই කාලේ සසර ගමනේ පෙරම් පුරාගෙන ආපු මහා බෝධිසත්වයෝ ඌරු යෝනියේ පිරිසඳ ගත්තා. මහණෙනි ඒක උනේ මෙහෙමයි. එක්තරා මව් ඊරියක් සිය දරු ගැබ මෝරා ගියාට පස්සේ ඌරු පැටව් දෙන්නෙක් වැදුවා. ඔය ඊරි දවසක් තමන්ගේ පැටව් දෙන්නත් එක්ක ගිහින් එක්තරා වලක läග්ගා. ඒ වෙලාවේ බරණැස් දොරටු ග්‍රාමවාසී එක මැහැල්ලා කපු ගෙදරට ගිහිල්ලා මේ කපු පුළුම් පුරවාගත්ත පැසක් අරගෙන හැරමිටියෙන් අර පොළව එන ඇවිල්ලා තියෙනවා වයසක අම්මා කෙනෙක්. ඒ පොළව අනිමින් එද්දී ඇගේ හැරමිටි සද්දෙට බය වෙලා අර මව් ඊරි පැනලා දිව්වා. පැටව් දෙන්නව අරගෙන යන්න ඇයට බැරුව ගියා. මව් ඊරි විතරක් තනියෙන් පැනලා දිව්වා. ඌරු පැටව් දෙන්න තනි වුණා. තනි වෙච්ච ඌරු පැටව් දෙන්නව අර මහලු ස්ත්‍රිය ඒ මැහැලිය දැකලා ඒ දැක්ක ගමන් හරි ආදරයක් හටගත්තා. පොඩි කාලේ මේ බෝල වගේ ඉන්න ඌරු පැටව් දෙන්න දැකලා ආස හිතුණා. ආස හිතලා දැන් කල්පනා කළා හපොයි මගේ මේ හැරමිටි සද්දේ ඇහිලා මව්වීරි පැනලා ගියා නෙවෙයි. දැන් මේ පැටව් දෙන්නාට මමත් නැති වුණොත් එහෙම මුන් මෙතනම මැරිලා යයි. එක්කෝ මාසට ගිජු මොකෙක් හරි එකෙක් මේ පැටව් දෙන්නව කාවි. ඒ නිසා මම මේ පැටවුම මගේ ගෙදර අරන් යන්න ඕනා කියලා මේ මහලු අම්මා මේ පැටව් දෙන්නව වඩාගෙන ගෙදර අරන් ගියා. අම්මා නම් දෙකක් දැම්මා. ටිකක් ලොකුවට හිටපු ලොකු ඌරාට මහා තුණ්ඩිල කියලා නම දැම්මා. මේ මහා තුණ්ඩල කියලා නම වැටුනේ අපේ බෝධිසත්වයන්ට. පොඩි එකාට නම දැම්මා චූල තුණ්ඩිල. දැන් මේ මහා තුණ්ඩිල චූල තුණ්ඩිල කියන ඌරු පැටව් දෙන්න අර අම්මා තමයි පෝෂණය කරන්නේ. ඒ ගෙදර හැදුනා. කාලේ ගත වෙනකොට ලොකු මහත් වෙච්චි මහා ඌරෝ දෙන්නෙක් බවට පත් වුණා. චුල්ල තුණ්ඩිල හැමතිස්සෙම කටයුතු කරන්නේ මහා තුණ්ඩිලගේ බසට අනුව හරි කීකරුයි. ඉතින් ඔහොම කාලේ ගත වෙනකොට පින්වතුනි ඔය ගමේ ඔය මහා තුණ්ඩිලත් චුල්ල තුණ්ඩිලත් හැදී වැඩිච්චි ගමේ බේබද්දෝ පිරිසක් හිටියා. බීමත්කමට හුරු වෙච්චි හැමදාම බොනවා 30 දෙනෙක්. 30 දෙනාම බේබදු මිත්‍රයෝ හැමදාම බොනවා. එක දවසක් නැකත් දිනේකත් මේකුම් බීලා බොන්න අර කට ගැස්මට යමක් හදාගෙන මත්පැන් බිබී ඉද්දි කට ගැස්ම ඉවර වුණා. එතකොට මේකුම් කතා වුණා හරි වැඩේ දැන් මාස් ඉවරයි.
දැන් මස් ගන්න විදිහක් නැහැ. නැකත් දවසේ හින්දා මස් කඩ ඔක්කොම වහලා. දැන් අපි මොකද මේකට කරන්නේ කියලා මේ බේබද්දු කතා වෙනකොට එතන හිටපු එක බේබද්දෙක් කිව්වා අර මහා තුණ්ඩිලයාව හරි චූල තුණ්ඩිලයාව හරි අපි සල්ලි වලට ගමු. ඔය අම්මට කීයක් හරි දුන්නා නම් අපට ඌරා දෙවි. ඒ ඌරාව මරලා අපි මස් කරලා කමු කිව්වා. කතා වෙලා පින්වතුනේ අර අම්මා ළඟට ගියා මහා තුණ්ඩිලයාව හරි චූල තුණ්ඩිලයාව හරි ඉල්ල ගන්න. ගිහලා මේ අම්මාට කිව්වා අපි මේ මසට එක ඌරෙක් ඉල්ල ගන්නට යාවේ අපි ගාණක් දෙන්නම්. අපිට එක ඌරෙක් දෙන්න කිව්වා. එතකොට අර අම්මට කේන්ති ගියා. ඈ කොල්ලනේ උඹලා හිතුවාද මං මේ ඌරන් දෙදෙනාව හදන්නේ මසට කියලා? මේ මගේ දරුවෝ. අම්මා කෙනෙක් දරුවෝ විකුණනවා කියලා උඹලා අහලා තියෙනවද? ඵලයල්ලා යන්න කියලා එලව ගත්තා. එතකොට මේ බේබද්දෝ ටික යන්දුරක් ගිහිල්ලා කතා වෙනවා. මේක හරියන්නේ. දැන් අද අපේ මත්පැන් ටිකක් සවුත් වෙනවා. ඒ නිසා කරන්න තියෙන හොඳම වැඩේ තමයි මත්පැන් වල ಗುಣ කියලා අම්මට පොවමු. බීලා වෙරි වුණාට පස්සේ ඔය අම්මා එක ඌරෙක් නෙවෙයි දෙන්නම උනත් අපිට දෙයි කිව්වා. ඊට පස්සේ මේ අම්මා ළඟට ගිහිල්ලා මේ බේබද්දෝ ටික චාටුවෙන් මේ අම්මට පෙව්වා. අම්මා බීලා වෙරි වුණා. වෙරි වුණාට පස්සේ මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනවේ මේකෙන් තේරුම් ගන්න පුළුවන්. අච්චර දරුවන්ට වගේ ආදරය කරපු සත්තු දෙන්නව මේ අම්මා විකුණන්න ලැහැත්ති වුණානේ. මේ අම්මා හොඳටම වෙරිමර ගාතේ වෙලා ඒ වෙරිමර ගාතෙන් ඉන්නකොට අර බේබද්දෝ කියනවා අපිට කටගැස්මට චූල තුණ්ඩිලයාව හරි මහා තුණ්ඩිලයාව හරි ලැබුණා නම් රස කටගැස්මක් හදන්න තිබුණා කිව්වා. එතකොට වෙරිමර ගාතේ මේ අම්මා කියනවා ඉතින් මොකෝ චූල තුණ්ඩිලයා මදි නම් මහා තුණ්ඩිලයා ගන්න එකයි ඇත්තේ කියලා. ඔය කතාව ඇහෙනකොට චූල තුණ්ඩිල බයටපත් වුණා. දැන් චූල තුණ්ඩිලට තේරෙනවා අපිව මසට මරන්නටයි සූදානම. දැන් සුළු මොහොතකින් මෙතෙන්ට බේබද්දෝ පැමිණිලා අපිව අරගෙන යනවා. අපිව මරනවා. අනේ අපේ ජීවිතය අවසන් වෙන්නටයි යන්නේ කියලා මහා මරණ බයක් හටගත්තා. ඒ මරණ බය හටගෙන ඒ මරණ බයෙන් වෙවුලන්න පටන් ගත්තා. වෙවිලිල්ල දකින්නවා මහා බෝධිසත්වයෝ මහා තුණ්ඩිල. දැකලා බෝධිසත්වයෝ තමන්ගේ මල්ලි වන චූල තුණ්ඩිලට ගාථා කිව්වා. පිංගුතුනේ ඒ කාලේ මේ තිරිසන් සතුන්ටත් මිනිස්සුන්ට තේරෙන අයුරින් කතා බස් කරන්න හැකියාව තිබුණා. මහා තුණ්ඩිල චූල තුණ්ඩිලට කියන වචන අර බේබද්දෝ ටිකටත් ඇහෙනවා. මොකද්ද කියපු වචනේ? තුණ්ඩිල මලේ ඇයි උඹ මේ වෙවුලා බියවි කරකැවෙන්නේ? පිහිටක් නැති අසරණ වී කොහෙන් පිහිට සොයන්නේ? කලබලයක් නැතිව ගොසින් ඒ බත උඹ ගිල දාපන්නේ. ඒ අය මස් ගන්නට තමයි මෙලෙසට ඌරන් හදන්නේ. මල්ලිට කියනවා මල්ලි ඕන් ඔය අපිට දාලා තියෙන කෑම එක උඹ නිදහසේ කාපන්. උඹ බය වෙන්න කාරි නැහැ. මොකද ඌරන්ගේ උරුමේ මේක. ওই මිනිස්සු අපිව ආදරයට නෙමෙයි හදන්නේ. අපිට කණ්ඩ දීලා කාලා තර වුණාට පස්සේ අපිව මරනවාම තමයි. ඒක තමයි මල්ලියේ උරුමේ. ඒ හින්දා උඹ බය නැතුව උඹට ලැබිලා තියෙන බත කාපන් කිව්වා. ඒ කිව්වේ උඹට ලැබිලා තියෙන ආහාරය කාපන් කිව්වා. එතකොට අර බේබද්දුන්ට හොඳට අවධානය යොමු වුණා. කාරුණික බසකින් හිත හැදෙන විදිහට අර මහා තුණ්ඩිල කියන ඌරා චූල තුණ්ඩිලට මේ වචන කියනවා. ඕක කිව්වාට පස්සේ අර ඌරාගේ තියෙන බිහිතිය නැතුව ගියා. බය නැතුව මහා තුණ්ඩිල පැත්තට හොඳට කන් යොමු කළා. එතකොට මහා තුණ්ඩිල චූල තුණ්ඩිලට අවවාදයක් කළා.
ඒ තමයි මේ අවවාදේ. ඔගහරහදං අකද්දමං සබ්බං සේද මලං පවාහය ගන්හාහි නවං විලේපනං යස්ස ගන්ධෝන කදාචි චිජ්ජති. මඩක් නොමැති විලට බසින් මල්ලියේ දහඩිය කුණු සෝදා පන් මල්ලියේ නව විලවුන් ගත ගල්වන් මල්ලියේ ඒ සුවඳ විලවුන් තවරගත් විට නුඹ කවදාවත් වෙනසී යන්නේ නෑ මල්ලියේ කිව්වා. මහා තුණ්ඩිල චූඩ තුණ්ඩිල කියන සහෝදරයාට මේ කියන්නේ. මොකද්ද කියපු කාරණේ? මඩක් නැති විලක් තියෙනවා. මල්ලියේ ඒ පිරිසිදු විලට උඹ බැහැපන්. බැහැලා දහඩිය කැතකුණු ඔක්කොම ටික සෝදා ඉවත් කරාපන්. නව විලේපන ගත ගල්වාගෙන හොඳට සුවඳ වයන්. ඒ සුවඳ විලවුන් තවරාගත් විට උඹේ ජීවිතේ වෙනසෙන්නේ නෑ මල්ලිය කිව්වා. එතකොට මේ ගාථා කියනකොට චූල තුණ්ඩිල බය පැත්තකින් තියලා මහ තුණ්ඩිලකින් අහනවා අයියන්ඩි ඔයා ඔහොම කීවාට අපේ පරම්පරාවේ කවුරුත් පොකුණකට බැහැලා ස්නානය කරලා පිරිසිදු වෙලා සුවඳ විලේපන ගල්වන්නේ නෑනේ. ඌරෝවන අපි ඔය වගේ පිරිසුදු ජීවිත නොවේනේ ගත කරන්නේ. මොකක්ද අයියේ මේ කියපු කාරණේ අර්ථය? චූල තුණ්ඩිල ගාථාවෙන්ම අර්ථය ඇහුවා. කොහොමද ඇහුවේ? කතමෝ රහදෝ අකද්දමෝ කිංසු සේද මලන්ති උච්චති කතමංච නවං විලේපනං යස්ස ගන්ධෝන කදාචි චිජ්ජති. මඩක් නොමැති විලය කියා කියන්නේ කුමකටද? කුණුහා දහඩිය කියන්නේ මොන වගේ දෙයකටද? අලුතින් ගල්වන විලවුන් කියන්නේ කුමකටද? කිසිදා නොනැසෙන සුවඳය කියලා කියන්නේ කුමකටද? ප්‍රශ්න 4යි. ඒ ප්‍රශ්න 4ට මහා තුණ්ඩිල කියන බෝධිසත්ව ඒ ඌරු සහෝදරයා වැඩිමහල් සහෝදරයා මෙන්න මෙහිමයි උත්තරේ දුන්නේ. බලන්න පින්වතුනි මේ ගාථාවල තියෙන අර්ථ. ධම්මෝ රහදෝ අකද්දමෝ පාපං සේද මලන්ති උච්චති සීලංච නවං විලේපනං තස්ස ගන්ධෝන කදාචි චිජ්ජති. සිල් සමාධි නුවණ ඇතුළු උත්තම ගුණධම් සැබෑ විලයි කිසිම මඩක් නොතිබෙනා. මඩ නැති විලය කියලා කිව්වේ මොකද්ද? සීලය, සමාධිය, ප්‍රඥාව. මෙන්න මේක තමයි කිසිම මඩක් නැති සම්පූර්ණයෙන් පිරිසිදු විලය කියලා කියන්නේ. සිල් රකින්න එක. සිල් රැකීම කියලා කියන්නේ පින්වතුනි කයත් වචනයත් සංවර කරගන්න එක. ඊළඟ එක සමාධිය. සමාධිය කියලා කිව්වේ හිත සංවර කරගන්න එක. ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාව කියලා කිව්වේ ජීවිතය ගැන තේරුමක් ඇතුව ජීවිතේ යහපත් ලෙස ගත කිරීම. ඕක තමයි මඩ නැති විල. සිත කය වදනින් කරන හැම පවක්ම කුණුහා දහඩිය ලෙස සැලකුව මනා. කයින් ප්‍රාණඝාත කරනවා නම් ඒක තමයි කුණු දාඩිය. හොරකම් කරනවා නම් එයයි කුණු දහඩිය. සල්ලාලකමේ යනවා නම් එයයි කුණු දහඩිය. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒක තමයි කුණු දහඩිය. හොරට කිරලා තමන්ගේ ජීවිකාව හොරට ගත කරනවා නම් ඒක තමයි කුණු දහඩිය. ඒ කුණු දහඩිය කය මුල් කරගෙන තැවරෙනවා. කොහෙද තැවරෙන්නේ? ජීවිතේ. සාමාන්‍ය පින්වතුනි ඇඳුමක තැවරෙන කුණු දහඩිය හොදලා පිරිසුදු කරන්න පුළුවන්. අපිට බාහිරින් පේනවා. ජීවිතේ කුණු දහඩිය තැවරෙනවා කියන එක දකින්න තියෙන්නේම නුවණින්.
වෙන නම් පිළිවෙලක් නෑ. මේ කයේ කය මුල් කරගෙන ජීවිතේ තැවරෙන කුණු දහඩිය කියලා කියන්නේ කයින් කරන දුසිරිත, කයින් කරන වැරදි, කයින් කරන අකුසල්. සතුන් ඝාතනය කරනවා නම්, සතුන්ට හිංසා කරනවා නම් එයාගේ ජීවිතේ කුණු දහඩිය තැවරෙනවා. අනුන්ගේ දේ කඩා වඩා ගන්නවා නම්, අනුන්ගේව හොරකම් කරනවා නම් එයාගේ කුණු දහඩිය තැවරෙනවා. ස්වකීය බිරිඳ, ස්වකීය භාර්යාව, ස්වකීය ස්වාමි පුරුෂයා ඉක්මවා යනවා නම් කුණු දහඩිය තැවරෙනවා. නුසුදුසු ආකාරයේ කායික සම්බන්ධතාවලට එළඹෙනවා නම් කුණු දහඩිය තැවරෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර කර සිහිනුවන මොට්ට කර ගන්නකොට කුණු දහඩිය තැවරෙනවා. ඊළඟට වචන මුල් කරගෙන ජීවිතේ කුණු දහඩිය තැවරෙනවා. බොරු කියද්දී, කේලම් කියද්දී, හිස් වචන කතා කරද්දී, පරුස වචන කතා කරද්දී, වැඩිහිටියන්ට ගුණගරුක සංඝයාට අපහාස කරද්දී, නිඳා කරද්දී, එකට එක කියද්දී කුණු දහඩිය තැවරෙනවා. හිත මුල් කරගෙනත් කුණු දහඩිය තැවරෙනවා ජීවිතේ. අනුන්ගේ දෙයට ලෝභ කරනකොට කුණු දහඩිය තැවරෙන්නේ. ඊර්ෂ්‍යා කරනකොට කුණු දහඩිය තැවරෙන්නේ. අනුන්ගේ ගුණ මකන්න හිතනකොට කුණු දහඩිය තැවරෙන්නේ. කේන්ති ගන්නකොට කුණු දහඩිය තැවරෙන්නේ. මිත්‍යා දෘෂ්ටික වෙනකොට කුණු දහඩියයි තැවරෙන්නේ. ඕන්න ඔය කුණු දහඩිය තමයි ජීවිතයකින් හොදාහල යුතුයම දේ කියලා තමයි එදා බෝධිසත්වෝ කිව්වේ. පන්සිල් අටසිල් ආදී උතුම් සීලයත් අලුතින් ඇඟ ගැල්විය යුතු සුවඳ විලවුණයි. යම් කෙනෙක් තමන්ගේ සංවරය පිණිස පන්සිල් සුරකින්නවා නම්, තමන්ගේ ජීවිතය සංවර කර ගැනීම පිණිස අටසිල් සුරකින්නවා නම්, උතුම් සීලයක හික්මෙන තැනැත්තාට තමයි කියන්නේ සුවඳ විලේපන ගල්වා ගන්න කෙනා කියලා. ඒ සුවඳ විලේපනේ කොහෙද තැවරෙන්නේ? ජීවිතේ තැවරෙන්නේ. ඒ සුවඳ විලේපනේ තැවරෙන්නේ ජීවිතේ. මේ බාහිරට ගලක් ගහගන්න සුවඳ විලේපන සමහරවට උදේ ගහගන්න එක පැයෙන් ඉවරයි. ඒ සුවඳ විලේපනේ හැමදාම තියාගන්න බෑ. හැබැයි සීලය කියන සුවඳ විලේපනේ තවරගත්තොත් හැමදාම ජීවිතේ තියෙනවා. ඒ සුවඳ විලේපනේ සුවඳ ජීවිතේ ගත වෙන්න වැඩි වෙනවා. සිල් රකින්න සීල සුගන්ධය වැඩි වෙනවා. එනිසා ඒක තමයි සුවඳ විලේපනය. සිල් සුගන්ධ තවරාගත් විට එයා යහපද කිසිදා නොනැසීමයි. ඔන්න ඔහම බෝධිසත්වයෝ කියලා දුන්නා. ඊට පස්සේ බෝධිසත්වයෝ කියනවා තමන්ගේ සහෝදරයාට, මල්ලි අනුන් නසා එයින් සතුටු වෙත් පව් කරනා දනෝ මේ ලොවේ. මුහුණ දෙන්න සිදු වූ විට තමනුත් මරණෙට ඔවුන්ගේ සතුට නැති වෙලා යතේ. පුන්සඳ පායා ඇති අද වැනි පොහෝ දවසක අප වැනි අය සතුටු සිතින් අත්හරී ජීවිතේ. ජීවිතේ තමයි යහපත් විදිහට ගත කරා නම් කොහොමත් මැරෙන්න වෙන ජීවිතයක් උරුම කරන් ඉන්න අපි අද වගේ පුරපෝය දවසක සතුටින් ජීවිතය අතාරිනවා කිව්වා. අනුන්ගේ පරපණ නැසලා අනුන්ගේ ජීවිතේ තමන් අරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන. දැන් ප්‍රාණඝාතය කරන අය ඒකනේ කරන්නේ. තමුන්ගේ සුවය පිණිස, තමුන්ගේ පහසුව පිණිස, තමුන්ගේ ජීවිතේ සුවසේ ගත කරන්න ඕනේ කියලා තවත් ජීවත් වෙන්න කැමති සතෙකුගේ දිවි තොර කරන්නේ නැද්ද? පුංචි කෘමි සත්තු. ඒකුණ්ඩ තියෙන්නේ පොඩි ආයුෂයක්. ඒ පොඩි ආයුෂයේ තියෙන සතාගේ ජීවිතේ තොර කරනවා තමන්ගේ ජීවිතේ රැක ගන්නට කියලා. එහෙම නැද්ද? එතකොට තමුන්ගේ ජීවිතේ රැකවරණ කැමතිව අනුන්ගේ ජීවිතේ තොර කරන මිනිස්සු අතරේ මේ තුණ්ඩිල කියලා කියන්නේ මේ ඌරු යෝනි උපන්නට මේගොල්ලෝ ප්‍රාණඝාත කළේ නේ. ඔය ලැබෙන බතක්, ලැබෙන ආහාරයක්, අම්මා දෙන දෙයක් කාලා හිටියේ. සත්තු මරලා නැහැ. අනුන්ගේ ජීවිත තොර කරලා නැහැ. එහෙනම් මේකෙන් තේරෙනවා පින්වතුනේ, හිතකින් යම් අදිෂ්ඨානයක් ඇති කරගෙන අපිට අපිව පාලනය කරන්න පුළුවන්.
හිතින් අධිෂ්ඨානයක් අරගෙන මේ ඌරු යෝනියේ ඌරොත් ඒ කාලේ යම් යහපතක සමාදන් වෙලා වාසය කරලා තියෙනෝනේ. ඒ යහපත විසින් ඔවුන්ව යහපත් වූ දියුණුවක් කරාම ජීවිතය අරගෙන යන්නේ නැති. ඉතින් බෝධිසත්වෝ මේ කතාව කරනකොට අර බේබද්දෝ ටික මේක අහගෙන හිටියා. මිනිස්සෙක්ගෙන්වත් මෙච්චර ලස්සන අර්ථයක් බේබද්දන්ට අහන්න ලැබුණේ නැහැ. බේබද්දුන්ට හරි සතුටුයි. ඒ බේබද්දෝ ටික හැම දවසකම බිබී හිටියාට මොකද නුවණ තිබ්බා. ඇත්ත ඇහෙනකොට ඇත්තට හිත පැහැදුනා. අර මහා තුණ්ඩිලත් චූල තුණ්ඩිලත් මරණ එක පැත්තකින් තියලා මහා තුණ්ඩිලත් එක්ක කතා කළා. ඒ කතාවෙන් හරියට සතුටු වුණා. ඒ සන්තෝෂය මේ බේබද්දෝ ටික රටේ රජුරවන්ට ගිහින් කිව්වා මෙහෙම මහා තුණ්ඩිල කියලා කෙනෙක් ඉන්නවා. ඔහු ඌරු යෝනියේ උපන්නට හරි පඬිතෙක්. ජීවිතය ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක්. ජීවිතය ගැන හරි අපූර්වට අපිට කියලා දුන්නා කියලා මේ මහා තුණ්ඩිලයන්ගේ ගුණ කිව්වා. අවසානයේ රජුරෝ මහා තුණ්ඩිලයන්ව තමන්ගේ රජමාලිගාවට කැඳවනවා. රජමාලිගාවේදී මහා තුණ්ඩිල රටේ රජුරවන්ට මේ තිරිසනෙක් මිනිසයන්ට වටිනා අර්ථයක් කියලා දුන්නා. මේ අර්ථය පිංගුතුනි පංචශීලය. පංචශීල ප්‍රතිපදාව තුල රාජ්‍ය පාලනය කරන්නට කියලා රජුරවන්ට අවවාද කළා එදා මහා තුණ්ඩිල. ඒ බෝධිසත්වයන්ගේ අවවාදය රටේ රජුරු රන් පත්තිරුවක ලිව්වා කියනවා. රන් පත්තිරුවක ලියලා මේ අවවාදය මේ බරණැස් රාජ වංශය පිළිගන්න ඕන කියලා ඒ අවවාදයේ බොහෝම වටින පිළිවෙලකට සකස් කරලා රාජ සන්නසක් විදිහට තියලා තිබුණා. ඉතින් ඒ ගැන සඳහන් වෙනවා මේ බෝධිසත්වයන්ගේ අවවාදය තුණ්ඩිලෝ වාදය කියලා සෑහෙන කාලයක් කොච්චර කාලයක්ද? අවුරුදු 60000ක කාලයක් එකල පැවතිලා තිනවා. තුණ්ඩිලෝ වාදය. තුණ්ඩිලගේ අවවාදය කියලා ඒක බොහෝ කල් පැවතුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව ඕන ඔය විදිහට අවසන් කළා. මහණෙනි එදා චූල තුණ්ඩිල වෙලා හිටියේ මේ මරණ බහින් තැතිගෙන අදටත් ඉන්න මේ භික්ෂුවමයි. එදාත් මරණ බයෙන් තැති අරගෙන හිටියේ මෙයාම තමයි කිව්වා. මහා තුණ්ඩිල උනේ බෝධිසත්වයෝ වන මම. එකල මහා බෝධිසත්වයන්ගේ වචනයට පැහැදිලා තුණ්ඩිලෝ වාදය සකස් කරලා ඒක රාජවංශයට ඇතුල් කරපු මහා පඬිත රජුරුව වෙලා හිටි අපේ ආනන්දයන් කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාවේ අනුසන්ධි ගැලපුවා. අතීතේ මෙහෙමයි සිද්ධ වුනේ. මේ අතීතයේ සිදුවීමට සම්බන්ධ වුනේ මේ අයයි කියලා. ඉතින් මේ දේශනාව අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ දහම් කතා කරාම සම්බුදුරජුන්ගේ ධර්ම කතාවේ අසිරියක් තියෙනවා. ඒ අසිරිය තමයි පින්වතුනි නීවරණ පහ වෙනවා. නීවරණ පහ වෙලා අහගෙන හිටපු භික්ෂුන්ගේ හිත ප්‍රබෝධයටපත් වෙලා තිබුණේ. අර භික්ෂුවගේ මරණ බය සම්පූර්ණයෙන් නැතුව ගිහින් තිබුණේ. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට එහි භික්ෂුන් වහන්සේලා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. අර මරණ බයෙන් තැතිගත් භික්ෂුවත් සෝවාන් වුණා. ඔය තමයි පින්වතුනි තුණ්ඩිල ජාතක පුවත. මේ ජාතක පුවත සම්බන්ධයෙන් තවත් විස්තරයක් ශාසන ඉතිහාසයේ බැඳෙනවා. දැන් බලන්න එදා මහා තුණ්ඩිල අවවාදය කරනකොට ඒ අවවාදයේ ඇත්ත මේ සත්‍ය මේ විදිහටයි ජීවිතේ ගත කරන්න ඕන කියලා 30 දිනක් පැහැදුනානේ. ඒ 30 දෙනා බේබදුකම් අත්හැරියා. කර කර හිටපු වැරදි අත්හැරියා. මඩ නැති විල කියන සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න මහන්සි ගත්තා. ජීවිතය තුළ තිබුණා නම් කැතකුණු ඔක්කොම හොදලා දැම්මා. කයින් කරන වැරදි අත්හැරියා, වචනයෙන් කරන වැරදි අත්හැරියා, හිතින් කරන වැරදි අත්හරින්න උත්සාහ කළා. ඊළඟට ඒ අය නව සුවඳ විලේපනයේ ගත තවරා ගත්තා. මොකද්ද නව සුවඳ විලේපනේ? සීලය.
සීලය තවරා ගත්තා. ඒ ජීවිතේ ඔහොම වාසය කරලා පින්වතුනි. මරණින් මත්තේ ඒ අය ගියා සුගතියේ. ඒ අය සුගතියේ ගිහිල්ලා දෙව් මිනිස් දෙගතියේ විතරක් ඉපද මේ සංසාර ගමනේ ඇවිල්ලා පින්වතුනි. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ගෞතම නමින් ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරනකොට ඒ 30 දිනත් ගානට ඇවිල්ලා ඉන්නවා. ඒ 30 දිනාම යාළුවෝ. මේ යාළුවා හම්බ වුණේ තක්ෂශිලාවේදී. තක්ෂශිලා කියලා කියන්නේ ඒ කාලේ අධ්‍යාපනය ලැබූ තැන. මෙතන මේ 30 දෙනා එකතු වුණා. එකතු වෙලා ශිල්ප හැදෑරුවා. හොඳ මිත්‍රයෝ බවට පත් වුණා. අවුරුදු 16 වෙනකොට ශිල්ප අවසන්. දිසාපාමොක් ආචාර්යතුමා කිව්වා ශිෂ්‍යයනි දැන් අවසන්. දැන් ඔබලාට පුළුවන් තම තමන්ගේ ගම් රටවල් බලා යන්න. මෙහෙම කියනකොට මේ අයට හරි වේදනාවක් හටගත්තා. අනේ අපි මිත්‍රයෝ විදිහට ආයේ අපි කවදා හම්බ වෙයිද දන්නේ නැහැ. ඊටත් වඩා අපෙත් එක්ක හාද වෙච්චි ගෑනු ළමයි අපිට ආයේ කවදා මුණ ගැහිද දන්නේ නැහැ. මේ වෙනකොට ඒ අය ප්‍රේම සම්බන්ධතා පටන්ගෙන 30 දෙනාගෙන් 29 දෙනෙකුටම යාළු වෙච්චි ගෑනු ළමයි හිටියා. එතකොට මේ 30 දෙනා කතා වුණා දැන් ඉතින් අපි කාලෙකට අය හම්බ වෙන්නේ නැති එකේ අපි හැමෝම යමු විනෝද චාරිකාවක. අසුවල් වනාන්තරයේ තියෙනවා ඔය වනාන්තරයට ගිහිල්ලා ඒ කපු වනාන්තරයක්. ඔය කපු වනේ හරි ලස්සන තැන් තියෙනවා. ඔය තැන්වල සිරිත් නරඹලා අපි විනෝද වෙමි කිව්වා. එතකොට මේ 30 දෙනා මේ කතා වෙනකොට එක්කෙනෙක් කියනවා මම ওই ගමනට එන්නේ. ඕගොල්ලෝ යන්න කිව්වා. එතකොට අනිත් අය ඇහුවා ඇයි? නෑ ඉතින් ඕගොල්ලෝ කොටම හාද වෙච්චි පෙම්වතියෝ ඉන්නෝනේ. මට ඉතින් කවුරුත් නෑනේ. මං තනිකඩ කෙනානේ. මං ආවොත් උතන කරදරේ කිව්වා. එතකොට මේ රජකුමාරවරු කියනවා නෑ මිත්‍රයා අපි යාළුවෝ විදිහට එකට යන මේ විනෝද චාරිකාවට ඔබ එන්නම ඕන. ඔබ වෙනුවෙන් අපි කාන්තාවක් කුලියට ගමු කිව්වා. ඉතින් සල්ලි දීලා ගණිකාවක්ව අරගත්තා. අරගෙන දැන් මේ කට්ටිය ඔක්කොම කපුවනේ විනෝද චාරිකාවේ යනවා. ඒ යද්දි පින්වතුනේ හරි ලස්සන පැම් පොකුණක් තිබුණා. කට්ටියට මේ පැම් පොකුණෙන් නාගන්න හිතුණා. නාගන්න නම් මේ ඇඳ පැළඳගෙන ආපු ආභරණ වස්ත්‍ර අයින් කරන්න එපේ. ඉතින් කුමාරිකාවෝ තමන්ගේ පෙම්වතුන්ව සතුටු කරන්නත් එක්ක ලස්සන ආභරණ ගොඩාක් පැළඳගෙන ඇවිල්ලා හිටියේ. ඔක්කොම ගලවලා පොට්ටනි හැදුවා. හදලා ගොඩින් තියලා මේ අය වතුරට බැස්සා. දැන් වතුරේ නනා ඉද්දි අර සල්ලි වලට ගත්තු කෙනා කුලියට ගත්තු කාන්තාව ඇය මේ කල්පනා කරනවා වතුරේ බැහැගෙන මට දැන් අද දවස අවතන් වුණත් මගේ කුලිය විදිහට ওই පොඩි මුදලක් දෙයි. හැබැයි මේ වතුරේ බැහැගෙන ඉන්න වෙලාවේ අර රත්තරන් ආභරණ පොඩි දෙකක් විතර උස්ස ගත්තා නම් මට ජීවිත කාලේ සෑහෙන කාලයක් සැප විඳින්න ඒක හේතු වෙනවා. ඒ හින්දා මේ රන් ආභරණ ටිකක් උස්සගෙන දුවන්න ඕන කියලා මම එකපාර බොරු ලෙඩක් දැම්මා. මේ වතුරේ බැහැගෙන කියනවා මට අනේ බඩේ අමාරුයි. මම පොඩිත්තක් ගොඩට ගිහිල්ලා කැලේ ඇතුළට ගිහින් එන්නම් කිව්වා. ඉතින් හොඳයි කියලා ඔන්න ඇය පිටත් කළා. ඇය වතුරෙන් ගොඩට ආවා. ගොඩට ආපු ගමන් අර ආභරණ පොට්ටනි දෙක තුනක් ගත්තා. අරගෙන එක පිම්මේ දිව්වා. ඇය දුවනකොට කුමාරවරු ටික ගොඩට ආවා. නමුත් ඉතින් වතුරෙන් ගොඩට ඇවිල්ලා අර තෙත වස්ත්‍ර අයින් කරගෙන හොඳ වස්ත්‍ර ඇඳගෙන මේකට කාලයක් යනවනේ. අර කාන්තාව සෑහෙන දිවිල්ලක් දිව්වා. කුමාරවරු තමන්ගේ කුමාරිකාවන්ට කිව්වා ඕගොල්ලෝ කොහේවත් යන්න එපා. ඕගොල්ලෝ පරිස්සමින් මෙතනම වාඩි වෙලා ඉන්න. වැඩි වෙලාවක් යන්න මත්තෙන් අපි ওই කාන්තාව හොයාගෙන ඉනවා. දැන් මේ කුමාරවරුන්ගේ සතුට මේ කාන්තාව නැති කළා. මේ ඔක්කොම රජකුමාරවරු. මේගොල්ලන්ට වැඩක් නැහැ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ජීවිතේ.
ඒ නිසා මේ කාන්තාව මරනවා කියන හිතින් කඩු අරගෙන මේ වනේ පීරන්න පටන් ගත්තා. කපුවනේ ඉස්සරහට යනකොට මේගොල්ලන්ට දකින්න ලැබෙනවා රුක් සෙවණක රන් පිළිමයක් තිබ්බා වගේ ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. කවරෙක්ද මේ? ලෞතර මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ යමෙක් දැක ගන්නටත් දුර්ලභයිද? ඒ දුර්ලභ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේව දැක ගැනීමේ පින මේ කුමාරවරුන්ට ලැබෙනවා. සංසාරේ පින්ඩස් කරපු නිසා, සංසාරේ සත්‍යයකට හිත පහදව ගත්ත නිසා. සසර ගමනේ පින්වතුනේ සත්‍ය අහන්න ලැබෙනකොට සත්‍යයට හිත පැහැදවීමේ පින මේක. සත්‍යයට සතුට වෙන කෙනාට සත්‍යෙම ලැබෙනවා. සත්‍ය හොයාගෙන යන කෙනාට සත්‍යෙම ලැබෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සසර ගමනේ ප්‍රඥාවන්තයෝ වෙලා උපදින්නේ ප්‍රඥාව හොයාගෙන යන කෙනා. මොනවාද කුසල්? මොනවාද අකුසල්? මොනවාද පින්? මොනවාද පව්? මොනවාද කළ යුත්තේ? මේක හොයනවා නම් යම් කෙනෙක් එයා උපදින ජීවිතේ ප්‍රඥාවන්තයෙක්ම වෙනවා. තමන් හොයන දේ තමයි ලැබෙන්නේ. මේවා හොඳට හිතට කාවද්දා ගත යුතු දේවල් පින්වතුනි. අපි හොයන්නේ යහපත් වූ දෙයක් නම් අපිට යහපත ලැබෙනවා. අපි හොයන්නේ ධර්මය නම් අපට ධර්මය ලැබෙනවා. අපි ආසාවෙන් හොයන්නේ පිරිසුදු ජීවිතේ නම් පිරිසුදු ජීවිතේ ලැබෙනවා. පිරිසුදු ජීවිතේ ලැබෙන්න ඒ පින හේතු වෙනවා. බලන්න මේ කපුවනේ ඒගොල්ලෝ ඇවිද යන්නේ කිපුණු සිතින් කාන්තාවක් හොයාගෙන. නමුත් පින ඒගොල්ලන්ව හොයාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ රුක්සෙවණේ වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කුමාරවරු අහනවා පින්වත් ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ දැක්කාද මේ දිසාවෙන් මේ ඉසව්වෙන් කෙල්ලෙක් එහෙම දුවගෙන යනවා? බුදුරජාණන් වහන්සේ අහනවා කුමාරවරුනි කෙල්ලෙක් ගැන සෙවීමද වඩාත් වටින්නේ තමන් ගැන හොයාගන්න එකද? බලන්න ශාස්ත්‍රඥ වහන්සේ ඇසුදේ. ඇයි ශාස්ත්‍රඥ වහන්සේ මේ කුමාරවරුන්ගේ මේ වචනේ ඇහුවේ? මේ අය ඒක අසන්නට සුදුසු බව බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. මේ මහා බෝධිසත්වයෝ තුන්ඩිල නමින් ඉපද සිටපු ජීවිතේ බේබද්දෝ 30 දෙනා. ඒ කාලේ සත්‍යයට හිත පැහැදිච්චි 30 දෙනා. ඒ කාලේ තමන් වහන්සේගේ වචනයට අවනත වෙච්චි 30 දෙනා. මේ 30 දෙනා අදත් අවනත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නුවණින් විමසන්ට යමක් ඒ වෙලාවේ කිව්වා. ඒ කියනකොට මේ 30 දෙනාට එකපාර හැඟීමක් එනවා. ඇත්තනේ මේ කතාව. තමන් ගැන හෙවීමනේ ගොඩාක් වටින්නේ. කෙල්ලෙක් ගැන වේවා, වෙන අය ගැන වේවා, වෙන ප්‍රශ්න වේවා, ආභරණ වේවා, මේවා හෙවීම නෙවෙයි වටින්නේ. තමන් ගැන හොයා ගැනීමනේ. කොහොමද තමන් ගැන හොයාගන්නේ? ඔන්න ප්‍රශ්නේ ආවා. මේ කුමාරවරු ආයුධ ටික අයින් කරනවා. එහෙම්ම වාඩි වෙනවා. ස්වාමීනි අපි කැමති තමා ගැන හොයාගන්නට. ස්වාමීනි අපිට ධර්මයේ දේශනා කරන්නට, අපිට අවවාද කරන්නට, අපි තමන් ගැන සොයාගන්නට කැමැත්තෙන් සිටින්නෙමු. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. දහම් කතාව අවසන් වෙනකොට පින්වතුනි 30 දෙනාම සෝතාපන්න වුණා. ඒ 30 දෙනා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට තථාගතයන් වහන්සේ ළඟ පැවිද්ද ලැබේවා, උපසම්පදාවද ලැබේවා. මේ 30 දෙනාට බුදුරජාණන් වහන්සේගේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුණා. බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා ඒහි බික්කු එසේනම් මහණෙනි මෙහි එන්න මේ ස්වාක්ඛාත වූ ධර්මයේ ඔබ හැසිරෙන්න කියලා කියනකොට අර ගිහි වෙස් සම්පූර්ණයෙන් අතුරුදහන් වුණා. 30 දෙනාම පැවිදි වෙසින් පෙනී හිටියා. බුදුරජාණන් වහන්සේත් එක්ක නික්මුණා.
ඒ 30 දෙනා වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් දහම් අවවාද අරගෙන භාවනා කිරීම පිණිස ඈත වනයකට ගියා. එහි බණ භාවනා කරමින් කාලයක් ගත කරලා ඒ 30 දෙනා වහන්සේ යලි භාග්‍යතුන් වහන්සේ බැහැ දැකීම පිණිස භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු විහාරයට එනවා. ඒ එද්දි බුදුරජාන් වහන්සේ දුරදීම දකින්න මේ පින්වන්තයෝ 30 දෙනාව. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මා මේ 30 දෙනාට අද පැමිණ වාඩි වෙන ආසනයේදීම සියලු කෙලෙස් නැසෙන ආකාරයේ ධර්මයක් දේශනා කරනවා. බලන්න මේ 30 දෙනාට තිබුණු පින්න ආසය නුසය ඥානෙ ඇති ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ ඇති මහා කාරුණික බුදුරජාන් වහන්සේ ඉලක්කයටම මේ 30 දෙනාගෙන් ප්‍රශ්නයක් අහනවා. මහණෙනි, ඒ ඔබට කුමක්ද මේ ගැන සිතෙන්නේ? මේ අති දීර්ඝ වූ සාංශාරික ගමනේ ඔබ ඉපදෙමින් මැරෙමින් එද්දී ඌරු යෝනියේ ඌරන් වෙලා කොතෙකුත් උපදින්නට ඇති. මහණෙනි, එසේ ඉපද සිටපු ජීවිතවල හිස ගැසුම් කා මැරෙනකොට ඔබේ ශරීර වලින් ගලාගෙන ගිය රුධිරයේද වැඩි ඇත්තේ මේ සතර මහා සමුද්‍රයේ ජලයේද වැඩි ඇත්තේ? මේ 30 දෙනා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සාංශාරික ගමන ගැන බුදුරජාණන් වහන්සේ අපිට යම් අයුරකින් දහම් දෙසා තිබේද? ඒ ධර්මයේ ගැන නුවණින් සලකන අපට හැඟෙන්නේ මෙහෙමයි. මේ දීර්ඝ සංසාර ගමනේ අපි ඉපදිමින් මැරෙමින් එද්දී ඌරෝ වෙලා විතරක් හිස ගැසුම් කාලා මැරෙද්දී අපේ ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරය එකතු කළා මහා සමුද්‍ර ජලය පරදනවාමයි. රුධිරයමයි වැඩි ස්වාමීනි සමුද්‍ර ජලය නොවේ. බුදුරජාන් වහන්සේ වදාලා සාදු සාදු මහණෙනි, ඔබ ඊටාම යහපත් ධර්මයේ දරාගෙන සිටින ආකාරය අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මහණෙනි, මේ සසර ගමන අනවරාග්‍රයි, අතිශයින්ම දිගයි. පුබ්බා කෝටින පඤ්ඤායති, ඇරඹූ කෙලවරක් මෙහි පනවන්නට නොහැකිය. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං, අවිද්‍යාව කියන ඝන අඳුරෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්‍යයගේ ඉපදෙමින් මැරෙමින් යන ගමන කෙලවරක් නැති ගමනකි. ඒ බඳු ගමනක ඔබ ඌරෙක් වෙලා විතරක් හිස ගැසුම් කද්දී ගලාගෙන ගිය රුධිරයමයි වැඩි. ඔබ ගවයෙක් වෙලා විතරක් හිස ගැසුම් කද්දී ගලාගෙන ගිය රුධිරයමයි වැඩි. ඔබ කුකුලෙක් වෙලා විතරක් හිස ගැසුම් කද්දී ගලාගෙන ගිය රුධිරයමයි වැඩි. ඔබ බැටළුවෙක් වෙලා විතරක් හිස ගැසුම් කා මැරෙද්දී ගලාගෙන ගිය රුධිරයමයි වැඩි. ඔබ මීහරකෙක් වෙලා ඉපද සිටියේදී හිස ගැසුම් කා මැරෙද්දී ගලාගෙන ගිය රුධිරයමයි වැඩි. ඔබ මම් පහරන හොරෙක් වී සිටියේදී රජයට අහු වෙලා හිස ගැසුම් කා මැරෙද්දී ගලාගෙන ගිය රුධිරයමයි වැඩි. ওই විදිහට බුදුරජාණන් වහන්සේ එකින් එක පැහැදුවා. සසර භයංකාරයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්මාතිහ භික්කවේ, ඒ හින්දා මහණෙනි, මෙබඳු සසර ගමනක් ගැන අලං නිබ්බින්දිතුන් කලකිරෙන්නම ඕන. අලං විරච්චිතුන් නොයැලෙන්නමයි ඕන. අලං විමුච්චින් සූති නිදහස් වෙන්නම ඕනේ මේ දුක්ඛිත සසරින් නම්. ඒ භික්ෂුන්ගේ හිත පිහිටනවා සසරින් නිදහස් වෙන්න ඕන, සසරින් නිදහස් වෙන්න ඕන කියන තැන බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය වදාලා 30 දෙනා වහන්සේම සියලු කෙලෙසුන් නසා රහතන් වහන්සේලා බවට පත් වුණා. බලන්න පින්වතුනි මේ සංසාර ගමනක කතාව. එදා තුණ්ඩිල කියන නාමයෙන් ඉපද හිටපු මහ බෝධිසත්වයොත් තිලෝගුරු අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වී සසරින් නිදහස් වුණා. එදා රටේ හිටපු මහරජුරුවෝ ආනන්දයන් වහන්සේ බවට පත් වී සසරින් නිදහස් වුණා. මරණ බයෙන් තැති අරගෙන හිටපු අර තුණ්ඩිල කියන චූල තුණ්ඩිල කියන ඌරු පැටියා මේ ජීවිතේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අසා නිදහස් වුණා. එදා හිටපු බේබද්දෝ 30 දෙනා නිදහස් වුණා.
සත්පුරුෂයෙක් මුණ ගැහිච්ච මොහොත ඒ වගේ මොහොතක්. ඒ නිසා මේ සත්පුරුෂයෙක් මුණ ගැහිච්ච මේ අවස්ථාවේ පිංගුතුනි අපි සත්පුරුෂ ඇසුර හදා ගන්න ඕන. ඒ හදාගත්තත් ඒක මේ අති දීර්ඝ සංසාර ගමනින් නිදහස් වීම පිණිස අප හැම දිනාට ඒකාන්ත වශයෙන් උපකාර වෙනවම. ඒ නිසා මහා කරුණික වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශාසනය මුණ ගැහුණු මේ ජීවිතේ අප හැම දිනාටම සද්ධර්මයේ කෙරෙහි පහන් සිත් ඇති කරගෙන ඒ ධර්මයට අනුකූලවම ජීවිත හැඩගස්වා ගන්නට මහන්සි අරගෙන මේ ජීවිතයට පිහිටක් පිරිසරණක් රැකවරණයක් හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඔක්තෝබර් මාසයේ 13 වන දින 83 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් ඒ විමලාවතී මෑණියන්ට අනුමෝදන් වෙත්වා. මෑණියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්මාවබෝධ කරන්ට මෑණියන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. මෑණියන්ගේ නමින් මිය පරලොව යන්ට යෙදුනා වූ පුෂ්ප කුමාරී දියණියටත්, කේ.ඒ. විල්බර්ට් ස්වාමි පුරුෂයාටත්, ආර්යපාල පෙරේරා සොහොයුරාටත්, ඒ කරුණාවතී පෙරේරා සොහොයුරියටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතේ සැපයටම පත්වෙත්වා. දුක් සහිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන්ට ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. මෙවර අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයන්ට පෙනී සිටින පින්වත් ජයනී සහ ජනින්දී යන මිනිපිරියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ විභාග කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබෙත්වා. ඒ වගේම විදේශ අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට යාමට බලාපොරොත්තු වෙමින් සිටින පින්වත් ජනෝන් මුණුපුරාගේ අධ්‍යාපන කටයුතුත්, ඒ වගේම චතුර මුණුපුරාගේ අධ්‍යාපන කටයුතුත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන අදහසින් පුණ්‍ය ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් ඒ පින්වත් ඒ විමලාවතී පෙරේරා මෑණියන්ගේ මුණුපුරු මිනිපිරියන් වන ජයනි, ජනින්දි, ජනෝන්, චතුර යන ඒ පින්වත් දරුවන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන්, රැස් කළා වූ පිනේ ආශිර්වාදයෙන් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. අධ්‍යාපන කටයුතු කිසිම කරදරයකින් බාධාවකින් තොරව සාර්ථකව සිද්ධ කරගන්නට ලැබේවා. දරුවන්ගේ ජීවිතවලට යහපත සලසන සත්පුරුෂයෝම ඇසුරු කරන්නට ලැබේවා. අසත්පුරුෂ ඇසුරට කිසි කලෙක ජීවිතේ නොවැටේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක දරුව බවට පත් වෙලා සම්බුද්ධ ශාසනය පිළිසන් ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. අද ධර්ම දානය සිදු කළේ නම්බර 375 11F රත්නාරාම පාර හෝකන්දර උතුර හෝකන්දර යන ලිපිනේ පදිංචි පින්වත් ඒ විමලාවතී පෙරේරා මෑණියන් විසින් මෑණියන්ටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ධර්මයේ ශ්‍රවණය කළ සුපින්වත් හැම දෙනාට මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත, සියලු අභිවෘද්ධිය සැලසේවා. ජීවිතේ කරන කියන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරේ
සුවසේ ගුණදහම් දියුණු කරගෙන සුවසේ පින් රැස් කරගෙන හැමදෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.